අපගේ ආරාධනාව පිළිගෙන ඒ සඳහා අප කෙරෙහි කරුණාවෙන් අප කෙරෙහි දයානුකම්පාවෙන් මෙහි වැඩමවා වදාළ ඇඹිලිකන්ද විවේක සේනාසනයේ අනුශාසක කැස්බෑව නන්දන ධර්මායතන වාසී මනෝවිද්‍යා උපදේශක පූජ්‍යපාද මහවත්තේ කල්යාණ ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි බොහොම ගෞරවයෙන් নমස්කාර පූරකව ප්‍රථමයෙන්ම පිළිගන්නවා. ඒ වගේම තමයි මේ සජීවී වැඩසටහන සඳහා අද දවසේදී Tamanගේ බැතිබර දායකත්වය ලබා දී තිබෙන්නේ ඉන්ද්‍රලතා, සන්ධ්‍යා, මානිල් සහ දීපිකා යන සොහොයුරියන් විසින්. ඉතින් මේ පින්වත් පිරිසට බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා අද දවසේදී ධර්මානුශාසනාව ආරම්භ කරන්නට මත්තෙන් අපේ හේවිසි වාදනය කරන කලාකරුවන් විසින් ශබ්ද පූජාව පවත්වන අතරතුර චාරිත්‍රානුකූලව ධර්මදේශකයන්න් වහන්සේට ධර්මානුශාසනාවට ආරාධනා කිරීම සඳහා දැහැත් වට්ටිය පිළිගන්වන හැටියට සුපින්වත්නි එසේනම් අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතේයම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ සාධු සාධු සාධු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දිස්වාන තණ්හං අරතින් රගංච නාහෝසි ඡන්தோ අපි මේතුනස්මින් කිමේමිදං මුත්ත කරේස පුන්නං පාදාපිනං සම්පුසිතුං ඉච්ඡේති. ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවත් පින්වත්නි, තථාගත ශාන්තිනායකයන් වහන්සේගේ ධර්මය ලෝක සත්වයාටම අප්‍රමාණ මෙලව යහපත පිණිස පරලෝ සුගතිය පිණිස පවතින දහමක්. ඒ වගේම තමයි තථාගතයන් වහන්සේගේ දහම ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික ගැඹුරට යන දහමක්. ඒ තථාගත ධර්මය අපිට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් තේරුම් කර ගැනීම, වටහා ගැනීම තුල අපිට මේ සසර තියෙන ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ සසර දුකින් නිදහස් වීමේ මඟ, සසර දුකින් නිදහස් වීමට අවශ්‍ය කරන ධර්ම කාරණා අපිට තේරුම් බේරුම් කර ගැනීමට මේ බඳු ධර්ම දේශනාවන් අපිට අතිශයින් වැදගත් වෙනවා. ඒ වගේම තමා පින්වත්නි, අද දවසට નિયમિતව තියෙන සූත්‍ර දේශනාව තමයි මේ මාගන්ධිය සූත්‍ර දේශනාව. මේ දේශනාව තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදිච්ච බොහොම වැදගත් කාරණයක් තියෙනවා. හැබැයි මේ කාරණය මේ හැමදෙනාම අහලා තියෙන, දන්න පළපුරුදු කතාවක්. ඒ පළපුරුදු කතාවක් වුණාට මේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරපු ඒ ධර්මය අතිශයින් ගැඹුරු ධර්මයක්. පින්වත්නි, මේ මාගන්ධිය කියන වචනය මේ ඇත්තන්ට බොහොම හුරු වචනයක්. අහලා පළපුරුදු වචනයක්. දවසක් මේ මාගන්ධිය කියන බ්‍රාහ්මණයා ඉන්න මේ කුරු රටට භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා. කම්මාස ධම්ම මේ නියම් ගමට භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා. භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා උන්වහන්සේ මේ කැලෑවේ
වැඩ ඉන්නකොට මේ සමීපයේ ඉන්නවා මාගන්ධිය කියලා බමුණෙක්. මේ බ්‍රාහ්මණයා මේ භාග්‍යතුන් වහන්සේ දකිනවා. භාග්‍යතුන් වහන්සේ දකින්න මේ මාගන්ධිය බ්‍රාහ්මණයා දැක්ක පමණින්ම අතිශයින් විස්මයටත් ප්‍රසාදයටත් පත් වෙනවා. ඒකට හේතුව තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන අප්‍රමාණ ශරීර ස්වභාවකින් යුක්තව අප්‍රමාණ රශ්මි ධාරාවකින් බැබලෙමින් සිටින තථාගතයන් වහන්සේගේ බුද්ධ ශරීරය දැක්කහම අතිශයින් පුදුම වෙනවා. මේ ඇත්තටම මිනිසෙක්ද දෙවියෙක්ද කවර කෙනෙක්ද කියලා පුදුම වෙනවා. මේක දැක්ක බමුණට ඉක්මනටම මතක් වෙන කාරණයක් තමයි Tamanට හිටිය දුවක්. මේ දුව ගැන මතක් වුණා. මේ දුව මතක් වෙලා බමුණා කල්පනා කළා අපේ දුවට ගැළපෙන ස්වාමියෙක් අද මට හම්බුණා. මෙච්චර කල් දුවට විවිධ කුලවලින් විවිධ පළාත් වලින් විවිධ අය තෝරාගෙන හොයාගෙන ආවා. නමුත් ඒ කිසි කෙනෙක් මගේ දුවට ගැළපුණේ නැහැ. මොකද මගේ දුවගේ ශරීරයත් බොහොම රන්වන් පාටයි. මාගන්ධිය කියන මේ දුවගේ ශරීරයත් රන්වන් පාටයි. මේ ඉන්න මේ ශ්‍රමණයාගේ ස්වરૂපයත් බොහොම රන්වන් පාටයි. අතිශයින් සෝභමාන වූ ශරීරයක් තියෙන්නේ. ඒ නිසා මගේ දුවට විවාහ කරලා දෙන්න හොඳම කෙනෙක් කියලා කල්පනා කරලා බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් කිව්වා පොඩ්ඩක් කොහොම ඉන්න මම ඉක්මනටම අපේ දුවව එක් කරගෙන ඉන්නම් කියලා. මෙයා වෙන කතාවක් කළේ නැහැ. මේක සඳහන් කරලා මෙතනින් ගියා. මේක ගිහිල්ලා මෙයා ගෙදෙට්ට ගිහිල්ලා ඉක්මනට දුව නාවලා සුදුසු ඇඳුම් අඳගෙන සර්වාභරණින් සරසගෙන දුවව එක් කරගෙන එනකොට භාග්‍යතුන් වහන්සේ ඒ වෙතන හිටි නැහැ. පිණ්ඩපාතේ කරන්න වෙලාව හරි නිසා භාග්‍යතුන් වහන්සේ එතනින් පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා වෙන තැනක උන්වහන්සේ වැඩ හිටියා. මේ මාගන්ධිය බැමිණි හැබැයි ඇහුවා එන්න කලින් ඔය කියන ශ්‍රමණයන් කොයි වගේ කෙනෙක්ද? අපේ දුව විවාහ කරලා දෙන්නේ කාටද? එතකොට කිව්වා මෙන්න මේ වගේ රූප ස්වභාවයක් තියෙන ලස්සන කෙනෙක් කියනකොට මේ බැමිණිය කියනවා ඔය කියන කෙනාට නම් අපේ දුව දෙන්න පුළුවන් කමක් නැහැ. ඔය කියන ලක්ෂණ වලට අනුව නම් ඒ කුජලයා ඒකාන්තයෙන් රාගය ප්‍රහීන කරපු කෙනෙක්. කාමාශාවෙන් මිදිච්ච කෙනෙක්. එහෙම කෙනෙකුට අපේ දුව හරියන්නේ නැහැ කිව්වා. මෙහෙම කියනකොට අර බමුණා කියන ඔය වගේ නිකන් අව කැපෙන කතා කියන්න එපා. මේ වැදගත් කටයුත්තකට අපි යන්නේ. කෑ නොගහ එනවකෝ යන්න මාත් එක්ක කියලා එක් කරගෙන ගියා. දැන් එක් කරගෙන යනකොට භාග්‍යතුන් වහන්සේ මෙතන වැඩ හිටියේ නැහැ. උන්වහන්සේ වැඩ හිටියේ තන ඇතිරිල්ලක් තිබුණා. මේ තනකොළ අතුරලා සකස් කරපු වැඩ හිටපු ආසනේ තිබුණා. මේ ආසනේ දැක්ක මේ බැමිණිය අහනවා මේකද මේ අර ඔබ කියන ශ්‍රමණයා වැඩ හිටිය ආසනේ කියලා. ඔව් මේක තමයි කියනවා. මේ ආසනේ එක පොඩ්ඩක්වත් එක තනකොළ ගහක්වත් තැලිලා පොඩි වෙලා එහෙට මෙහෙට විසිරිලා නැහැ. එහෙම ඉන්න පුළුවන්කම තියෙන්නේ නික්ලේශී මුනිවරයෙකුට පමණයි. නික්ලේශී රාගය ප්‍රහාණය කරපු, ද්වේෂ ප්‍රහාණය කරපු, මෝහය ප්‍රහාණය කරපු කෙනෙකුට විතරයි ඔය විදිහේ ආසනයක පිළිවෙලකට ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ කෙනා නම් අපේ දුවට හරියන කෙනෙක් නෙමෙයි කියලා ආයෙත් කියනකොට ආයෙත් මේ බ්‍රාහ්මණයා කියන ඔය වගේ කතා කියන්න එපා. කට ඉස්සර කරගන්නද පොඩ්ඩක් ඉන්නකෝ කියනවා. දැන් දකින්නවා එතන තියෙන තථාගතයන් වහන්සේගේ සිරිපතුල පිහිටවලා. දැන් මේ ශ්‍රීපතුල පිහිටලා තියෙන එක පාද දැකලා මේ පා ලකුණු බල්ලත් මේ බැමිණියේ කියනවා මේකද මේ ඔබ කියන ශ්‍රමණයාගේ පාද සලකුණ. එතකොට කියනවා ඔව් මේක තමයි මේ ශ්‍රමණයන් වහන්සේගේ පා සලකුණ. එතකොට නැවතත් මේ බැමිණිය කියනවා ඕකනම් මේ ලකුණු වලින් පෙන්නේත් මේ සියලුම රාග දේශ මොහ ප්‍රහාණය කරපු කාමාශාංගෙ මිදිච්ච උත්තමෙන් මෙයාට නම් කවදාවත් අපේ දුව හරියන්නේ නැහැ බාරගන්නෙත් නැහැ කියලා. දැන් ආයෙත් මේ හොයාගෙන ඉන්නකොට මේ භාග්‍යතුන් වහන්සේ එතන වැඩ හිටියා. එතෙන් වැඩම කළා. මේක භාග්‍යතුන් වහන්සේ කතාවක් නැතුව එතන වැඩම කරාට පස්සේ අර මාගන්ධිය බමුණා මොකද කරන්නේ ඉක්මනටම ලෑස්තුණා. දැන් දුව සරසගෙන ඇවිල්ලා තියෙන ඉක්මනට පැන් කැන්ඩි අතර අරගෙන මේ ස්වාමීනි මේ ඔබේ අත දෙන්න කියලා ඒ වෙලාවෙම පැන් වක් කරලා මේ බාර දෙන්න ලෑස්ති වුණා. ස්වාමීනි බාර ගන්න අපේ දුව ඔබට විවාහ කරලා දෙන්නම්. මෙච්චර ලස්සන කෙනෙක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. මෙන්න බාර ගන්න කියලා කිව්වා. ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ ගාථාවක් ප්‍රකාශ කරනවා. මේ ගාථාව තමයි
දිස්වාන තන්නං අරතින් රගංච නාහෝසි ඡන්தோ අපි මේ තුනස්මින් කිමේ විදං මුත්ත කරීස පුන්නං පාදා පිනං සම්පුසිතුම් නෙච්චේ. භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා මම බුද්ධත්වයේ ආબોධ කරන්න ඉන්න මොහොතේ තණ්හා අරති රගා කියලා මාර දූතිකාවුන් 3 දෙනාම ආවා. ඒ අය ඇවිල්ලා විවිධ විදිහේ නැටුම් ගැයුම් මා ඉදිරියේ පෙන්නුවා. මර දූතිකාව 3 දෙනා එක් වෙලාවක එක්කෙනෙක් 100 වැගින් කාන්තාවෝ නිර්මාණය කරගෙන මා ඉස්සරහා පුදුම විදිහට නැටුවා, ගායනා කළා. මේ නැටුම් දැක්කා නම් සාමාන්‍ය කෙනෙකුගේ මනස විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් උන්මාදයටපත් වෙනවා. ලේවමනේ දාන්න තරම් ඒ අයගේ නැටුම් දැකලා කෙනෙකුගේ හිත වික්ෂිප්තභාවයටපත් වෙනවා කියලා මතක් කළා. නමුත් තථාගතයන් වහන්සේ මතක් කරනවා ඒ මාර දූතිකාවරු 3 දෙනා. ඒ වගේම තමයි පින්වත්නි මේ සමාජයේ පාවිච්චි කරන්නේ මේ තණ්හා රති රගා කියලානේ. රති කියලා නෙවෙයි වචනේ එන්නේ තණ්හා අරති. ඒක තමයි නම. තණ්හා අරති රගා. මේ කියන මාර දූවරු 3 දෙනා දැන් නටලත් භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා මොනියම් දේ කරත් බුදුරජාන් වහන්සේ මතක් කරනවා මට නම් කිසිම විදිහක ඒ අය කෙරෙහි සේවනය කරන්න කායික සේවනයක් හෝ එහෙම නැත්නම් හැරිලවත් බලන්න තරම් සිතක් පහළ වුණේ නැහැ කියනවා. නමුත් එහෙමවත් පහළ වෙච්ච නැති මට කිමේ විදං මුත්ත කරීස පුන්නං ඒ වගේ මරදූතිකාවෝ 3 දෙනා ඇවිල්ලා නටලා 100 බැගින් 300 දෙනෙක් මවාගෙන මා ඉස්සරහා නටලා ගායලා සින්දු කියලා මට මගේ හිත විනාශ කරන්න බැරි වුණා නම් මේ ඔබගේ දුව ගෙනල්ලා මං ඉස්සරහට බුදුහාඳුරු මතක් කරනවා කිමේ විදම් මුත්ත කරීස පුන්නං මේ මල මූත්‍ර පිරුණු අසුචු පිරුණු මේ ශරීරය මොකද්ද මේ කියන්නේ මෙතන විස්තර කරනවා මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා මේ කෙස් ලොම් නිය දත් සම තියෙන මස් තියෙන නහරවැල් තියෙන ඒ වගේම දහඩිය ගලන සැරව පිරිච්ච බඩවැල් තියෙන කුඩා බඩවැල් තියෙන අප්‍රමාණ සතුන් ජීවත් වෙන මහා ජරාවටපත් වෙච්ච අසුචි වගේ අසුචි ගොඩක් වගේ මේ ශරීරය මම නම් පාදෙන්වත් අඩු ගානේ පාගන්නේවත් නැහැ කියලා කියනවා. පාගන්නේවත් නැහැ කියලා කියනවා. ඒකට හේතුව තමයි පින්වත්නි අසුචි ගොඩක් දැක්කොත් ඔබ අසුචි ගොඩ පාගන්නේ නැහනේ. කවුරු හරි කෙල ටිකක් ගහලා තියනවා දැක්කොත් ඒ කෙල ටික පාගන්නේ නැහනේ. ඒක අප්‍රසන්නයි අප්‍රිය කරනවා. භාග්‍යතුන් වහන්සේ ඒකයි කියන්නේ මේ වගේ මුත්ත කරීස පුන්නං මේ මල මූත්‍ර වලින් පිරුණු ඇටසැකිලි වලින් පිරුණු නහරවැල් වලින් බැඳුණු ලේ මස් වලින් ආලේප කරන්න දෙනු මේ සමින් එතුණු සිවියකින් වැසුණු මේ නොයෙක් සිදුරු වලින් යුක්තව ඇස් වලින් කන් වලින් නාස් වලින් කියන මේ ශරීරයෙන් උඩ තියෙන සිදුරු වලින් වැగిරෙන්නේ අපිරිසිදු අප්‍රසන්න පිළිකුල් සහගත දේවල්. ඒ වගේ මේ ශරීරයේ යට කොටසෙන් වැగిරෙන්නේ සිදුරු වලින් ගලන්නේ අපිරිසිදු පිළිකුල් සහගත දේවල්. ඉතින් එහෙම ශරීරයක් තියෙන ඔබගේ දුවගේ ශරීරය මම නම් පාදෙන්වත් ස්පර්ශ කරන්නේ නැහැ කියලා බුදුහාඳුරු මතක් කළා. ඔන්න ඔය කාරණේට තමයි මාගන්ධිය බුදුහාඳුරුත් එක්ක තරහ වෙලා වෛර බැඳගත්තේ. මේ රූපයට නිඳා කළා අපහාස කළා කියලා. නමුත් පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව විස්තර කරනවා මේ මාගන්ධිය බමුණ දිගින් දිගට ප්‍රශ්න අහනවා. දිස්වාන තන්නං අරතින් රගංච නාහෝසි ඡන්தோ අපි මේ තුනස්මින් කිමේ විදං මුත්ත කරීස පුන්නං පාදාපිතං සම්පුසිතං ඉච්ඡේ ඒතාදි වේ රතනං ඉච්ඡසි නාරින් නරින්දේහි බහූහි පත්තිතං දිට්ඨි ගතං සීලවතානු ජීවිතං බහූපපත්තිංච වදේසි කීදිසං අහනවා මේ බොහෝ රජවරු විසින් මේ පතන ලද බොහෝ රජවරු සිටුවරු ප්‍රාර්ථනා කරන දිව්‍ය ස්ත්‍රී රත්නයක් වැනි වූ මෙබඳු වූ ලස්සන ස්ත්‍රියක් දැකලත් මේ වගේ කෙනෙකුටවත් කැමති වෙන්නේ නැත්තම් දැන් මේ මාගන්ධිය කියන බැමිණිය එහෙම නැත්තම් මාගන්ධිය කියන මේ දුව ලස්සන කෙනෙක් රූපෙන් ලස්සනයි. දැන් තාත්තා බුදුහාඳුරුව මෙහෙම
රූපයට නිග්‍රහ කරාම මේ මාගන්ධිය බමුණ අහනවා ආපහු මේ රජවරු සිටවරු පවා අප්‍රමාණ කැමැති වෙන දිව්‍ය ස්ත්‍රියකට බඳු ලස්සන ශරීරයක් තියෙන මේ වගේ කාන්තාවකටත් ඔබ කැමති නැත්නම් ඔබ මොන වගේ දෘෂ්ටියක්ද අරගෙන ඉන්නේ කියලා අහනවා. මොන වගේ සීල වෘතයක්ද සමාදන් වෙලද? මොකටද වගේ තවස් රකින්නේ කියලා අහනවා. ඇයි ඔබ වගේ වනගත වෙලා ඉන්නේ කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා. මොකද මෙයාට ලොකු ප්‍රශ්නයක්. එතකොට මෙතන විස්තර කරනවා මොකද යම් කිසි සමහර අය ඉන්නවලු මේ මිනිස් සැප ඉක්මවලා දිව්‍ය සැප ප්‍රාර්ථනා කරමින් සිල් රකින්න අය ඉන්නවලු. ඒ වගේම සමහර අය ඉන්නවලු මේ දිව්‍ය සැප කැමති නැල්ලු. නමුත් මනුෂ්‍ය ලෝකයේ තියෙන මනුෂ්‍ය සැප කැමති වෙලා ඒ වෙනුවෙන් සිල් රකින්න අය ඉන්නවලු. දැන් අදටත් ලෝකයේ ස්වභාවය එහෙමනේ. මේ මනුෂ්‍ය ලෝකයේ දුකයි මේකේ සැප එපා. ඒ නිසා දිව්‍ය සැප ප්‍රාර්ථනා කරනවා. එහෙම පිරිසක් ඉන්නවා. තව කොටසක් ඉන්නවා දිව්‍ය සැපේපා මේ මනුෂ්‍ය ලෝකෙම උපදින්න හොඳයි කියලා හිතාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් අහනවා ඔබ මේ සැප දෙකටම කැමති නේ. ඔබ මේ සැප දෙකම ප්‍රතික්ෂේප කරනවා. දිව්‍ය සැපත ප්‍රතික්ෂේප කරනවා. මනුෂ්‍ය ලෝකේ තියෙන මනුෂ්‍ය සැපත ප්‍රතික්ෂේප කරනවා නම් මොන වගේ කාරණයක් නිසාද මොන හේතුවක් නිසාද කියලා අහනවා. ඔබ මේ වගේ මොන වෘතයක්ද සමාදන් වෙලා ඉන්නේ? මොන සීලයක්ද සමාදන් වෙන්නේ කියලා බුදුහාඳුරන්ගෙන් අහනවා. භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ලෝකේ මිනිස්සු එහෙම නැත්තම් බොහෝ අය මහා මිත්‍යා දෘෂ්ටි ගොඩක වෙලිලා ඉන්නේ. ඒ අය නොයෙකුත් මිත්‍යා දෘෂ්ටි වල වෙලිලා Tamanට නිශ්චය කරගන්න බැරිව ඒ වගේ දැඩිව තීරණ අරගෙන ඉන්නවා මේක තමයි හරිම ලබ්ධිය මම හිතන දේම තමයි හරි මම හිතාගෙන ඉන්න දේ තමයි නිවැරදි මම රකින්න සීලය තමයි හරි කියලා මේ විදිහට බොහෝ මිනිස්සු වැරදි ලබ්ධියෙන් හිතට අරගෙන ඉන්නවයි කියලා කියනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙම කෙනෙක් නෙමෙයි කියලා මෙතන මතක් කරනවා. මම ඒ සියලු ලබ්ධීන්ගෙන් තොර වෙලා එහෙම නැත්නම් ඒ සියලු දෘෂ්ටීන්ගෙන් අයින් වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා රාග දේශ ප්‍රහාණය කරලා ලෞතර බුද්ධත්වයට ආපුදුගුද කරපු කෙනෙක් කියන එක පෙන්වලා දෙනවා. ඒ වෙලාවේ පින්වත්නි මෙතන ප්‍රධානම කාරණයක් තමයි මේ මාගන්ධිය කියන බ්‍රාහ්මණය ඇවිල්ලා අන්‍යාගමික කෙනෙක්. එයා බලවත් මිත්‍යා දෘෂ්ටියක් ඔළුවේ තියාගෙන කටයුතු කරපු කෙනෙක්. එයාට සම්මා දිට්ඨිය කියන එක ගැන දන්නේවත් නැහැ. ඒ කාලේ ඉන්දියාවේ තිබුණු දෙසටක් මිත්‍යා දෘෂ්ටින් බොහොම තදින්ම ඔළුවේ තිබුණ කෙනෙක්. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මතක් කරන්නේ මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටින් තියනවා කියන ඔබටත් මොකද්ද මේ සමහර කෙනෙක් හිතනවා මේ සත්වයා එහෙම නැත්නම් මේ ලෝකය ශාස්වතයි කියලා කොටසක් හිතනවා. සමහරව හිතනවා මේ ලෝකේ අනන්තයි. සමහරව කියනවා මේ ලෝකේ අන්තයක් නැහැ. සමහරව හිතනවා මරණින් මත්තේ මේ සත්වයා ඉන්නවා. තව කොටසක් කියනවා මරණින් මත්තේ සත්වයා නැහැ. තව කෙනෙක් කියනවා මේ මරණින් මත්තේ තමයි මේ කෙනාම ඉන්නේ. තව කෙනෙක් ඉන්නවා මරණින් මත්තේ ඉන්නේ මේ කෙනත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි. එහෙම නැත්තම් මරණින් මත්තේ සත්වයා ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ. මේ වගේ මතවාද ගොඩනගපු මහා මිත්‍යා දෘෂ්ටි ගොඩක මිනිස්සු පටලවලා තියෙනවා. ඒකට තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ පින්වත්නි. දැන් අදටත් මිනිස්සුන්ගේ හිතවල දේවල් තියෙනවානේ. මාළු කෑවොත් තුම්මලකට කෑවොත් ප්‍රාණඝාතය වෙනවද? මේ ෆාම් බිත්තර වලට පණ තියෙනවද? දැන් අද ඉන්න මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ඕවා. ඉන් පස්සේ මේ මරුණාට පස්සේ කෙනෙක් පාවි බලාගෙන ඉන්නවද? දැන් අද තියෙන ප්‍රශ්න මේ වගේ මතවාද වලට එදත් මිනිස්සු පැටලිලා ගැට ගැහිලා හිටියා. අදටත් ලෝකෙ මිනිස්සු කොච්චර පැටලිලා ගැට ගැහිලා ඉන්නවද බලන්න. ඔය මස් මාළු කතාවම අල්ලගෙන මිනිස්සු මේ වටිනා ධර්මයක් තියෙනවා. ඒ වටිනා ධර්මයේ පැත්තකින් තියලා අනවශ්‍ය මිත්‍යා දෘෂ්ටි වලට මිනිස්සු ගැට ගැහිලා බැඳිලා වෙලිලා මිනිස්සු ඒ පස්සේ යනවා. ඒ මිනිස්සුන්ට තියෙන ඒ වගේ දේවල් අදටත් තියෙනවා. දැන් කෙනෙක් මරුණට පස්සේ අඟහරුවාදා මිනිහ ගේනවද නැද්ද? සිකුරාදාට වල දානවද නැද්ද? මේක හොඳයිද නැද්ද? දැන් මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න නැකතක් බල්ලද ඕක ගේන්න ඕනේ. අපි කවද්දටද මේක වල දාන්න ඕනේ. 7 දවසේ හරියටම පින්කම කරන්න ඕනද? එදාට දාන දෙන්න බැරුණොත් මොකද වෙන්නේ? මැරිච්ච කෙනා ආපහු ගෙදර එයිද? නැද්ද වගේ ප්‍රශ්න? අද ඕන තරම් මේ එදා මිනිස්සුන්ගේ හිතවල පටලවා ගත්ත මේ පැටලවිල්ල
අදටත් අපේ මිනිස්සු මේ ධර්මයේ පසකින් තියලා මෙන්න මේ බලවත් වූ දෘෂ්ටීන් වලට පැටලිලා ඉන්නවා. මේ තුල වෙන්නේ මොකද්ද? ධර්මයේ කියන එක හොයන්න බැරිව අධර්මයේ මිනිස්සුන්ගේ හිතවල වැඩ කරන තත්ත්වයටපත් වෙලා තිනවා. භාග්‍යවතුන් වහන්සේ මතක් කරන මම මේ කියන සියලුම මිත්‍යා දෘෂ්ටීන් අයින් කරලා තියෙනවා. ඒ නිසා මේ යම්කිසි කෙනෙක් ඔය කියපු මිත්‍යා මතවාදවලට බැඳුනොත් භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා එයා දෘෂ්ටි ගහණයකට අහු වුණා, දෘෂ්ටි කාන්තාරයකට අහු වුණා කියලා. දෘෂ්ටි ගහණයක් කියලා කියන්නේ පින්වත්නි කෙනෙක් අතරමං වෙනවා විශාල වන ලැහැබක එයාට පාරක් තොටක් හොයන්න බැරි වන ලැහැබක අතරමං වෙනවා. එහෙ පැටලෙනවා යන තැන කටු උගුල් වල පැටලෙනවා, වලවල් වල වැටෙනවා, සත්ත්ව සර්පයන්ගෙන් හානි වෙනවා. වන ලැහැබක පැටලුනොත් ඒක තමයි වෙන්නේ. ඒ වගේ කියනවා මේ වැරදි මතවල එල්ලුනොත් එයාට කවදාවත් ඒකෙන් ගොඩ එන්න බෑ කියනවා. ඒ වගේ කියන දෘෂ්ටි කාන්තාරයක් කියනවා මේක. මොකද දෘෂ්ටි කාන්තාරයක් කියලා කියන්නේ කාන්තාරයක් කෙනෙක් අතරමං වුණොත් එයාට සොරුන්ගෙන් ඇති වෙන බය තියෙනවා. සතුන්ගෙන් වෙන පීඩා නිසා ඇති වෙන බය තියෙනවා. ආහාර නැතිවීම නිසා ඇති වෙන බය තියෙනවා. ජීවිතයට හානියක් වෙයි කියන බය තියෙනවා. හැම වෙලාවෙම සැකෙන් ජීවත් වෙන්නේ එයා සතුටෙන් ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ වගේ කියනවා මේ වැරදි දෘෂ්ටීන් අල්ලා ගත්තොත් ඒ අයට කවදාවත් ඒකෙන් නිදහස් වෙන්න බෑ කියනවා. භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා යම්කිසි කෙනෙක් මෙබඳු වැරදි දෘෂ්ටීන් ලබ්ධීන් අල්ලා ගත්තා නම් එයාට සිද්ධ වෙන දේ තමයි එයා මරණින් මත්තේ දුගතියට යනවා, නිරේ උප්පත්තිය ලබනවා, තිරිසන් ලෝකේ උපදීම පිණිස ඒක හේතු වෙනවා, പ്രേත ලෝකයේ උප්පත්ති ලැබීම සඳහා ඒ වැරදි දෘෂ්ටි උපකාර වෙනවා. ඒ වගේම නිරේගාමි වීම සඳහා මෙන්න මේ වැරදි දෘෂ්ටීන් නිසා හේතු වෙනවා. ඒ නිසා මෙන්න මේ වැරදි දෘෂ්ටි වලින් නිදහස් වෙච්ච කෙනෙක් කියලා මතක් කරනවා භාග්‍යතුන් වහන්සේ. පින්වත් මේ සූත්‍ර දේශනාවේ තියෙන සියලුම කරුණු කාරණා අපිට විස්තර කරන්නට කාල වේලාව මදි වෙයි. මේකේ අවශ්‍යම කාරණා ටික විතරක් මම ඔයයන්ට මතක් කරන්න. භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා මේ මාගන්ධිය කෙනෙක් ඇහුව පමණින් දැක්ක පමණින් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මතක් කරනවා න දිට්ඨ්‍යාන සුත්‍යාන ඥානේන සීලබ්බතේ නාපින සුද්ධිමාහ. සත්‍යයේ පාරිශුද්ධත්වයටපත් වීම. එහෙම නැත්නම් පිරිසුදු භාවයටපත් වෙන්න කෙනෙකුට යමක් ඇහුව පමණින් හෝ දැක්ක පමණින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කෙනාට ඒ විතරක් නෙවෙයි බාහිර තියෙන සීල වෘත වලින් ඔය කලින් සඳහන් කරපු ආදී සීල වෘත වලින් යාට පිරිසුදු භාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ මෙතන බොහොම ලස්සනට පැහැදිලි කරන දෙයක් තමයි පින්වත්නි මේ හරියේ මෙතන පැහැදිලි කරන්නේ පින්වත්නි මේ සීල වෘත එහෙම නැත්නම් කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති කරගත යුතුයි කියලා කියනවා. ඒ සම්මා දිට්ඨිය කියලා කියන්නේ ප්‍රධානම දේ තමයි ප්‍රධාන සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය තමයි ඔය සඳහන් කරන 62ක් වූ මිත්‍යා දෘෂ්ටින්. ඕක තිබුණොත් කොහොමටවත් නිවන් දකින්න බෑ. ඒකෙන් ඈත් වෙලා එන්නට කියනවා දසවත්තුක සම්මා දිට්ඨියට. කෙනෙකුට දසවත්තුක සම්මා දිට්ඨියක් නැත්නම් ඒකත් වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටියට. මොකද දසවත්තුක සම්මා දිට්ඨිය කියලා කියන්නේ පින්වත්නි කෙනෙක් එයා හිතනවා දසවත්තුක සම්මා දිට්ඨි අත්ති දින්නම් අත්ති ඉට්ටං අත්ති හුතං අත්ති සුකට දුක්කටානං කම්මානම් පලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා ඕපපාතිකා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා. මේකට කියනවා පින්වත්නි දසවත්තුක සම්මා දිට්ඨිය කියලා. මොකද්ද අත්ති දින්නම් කියලා කියන්නේ? අපි දන් දුන්නොත් ඵල විපාක තියෙනවා කියන විශ්වාසය. ඒ වගේම අත්ති දින්නම් අත්ති ඉට්ටං අපි පුද පූජා කළොත් විශේෂ පුද පූජාවල් කළොත් විශාල පින්කම් කළොත් ඒ වගේ අපිට ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන විශ්වාසය. ඒ වගේම තමා පින්වත්නි අපි කරනවා විවිධ බෝධි පූජා ඒ වගේම බුද්ධ පූජා වගේ පින්කම් කරනවා. එහෙම දේවල් කරාම සමහර විටන ඕවා කරලා වැඩක් නැහැ. ඕවගෙන් කොහෙද අපිට යහපතක් ලබන්න පුළුවන් කියලා ඕ ගැනත් විශ්වාසයක් නැහැ. ඊළඟට පින්වත්නි සමහරුන්ට තියෙනවා මෙලොවක් නැහැ. විශ්වාසයක් නැහැ මෙලොව ගැන. පරලොව ගැන විශ්වාසයක් නැහැ.
අත්‍යයන් ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා අම්මෙක් තාත්තෙක් ඉන්නවා. එහෙම නැත්නම් මේ අම්මා තාත්තා දෙන්නාට සැලකුවාම අම්මා තාත්තා දෙන්නට අප උපස්ථාන කළොත් ඒක නිවන් දකින්න තරම් උපකාර වෙන කාරණයක් කියලා විශ්වාස කරන්නේ නැහැ. ඉතින් එහෙම අය අද සමාජයේ වැඩි ඉන්නේ. දැන් කොච්චරනම් ඉන්නවද දන් දෙන්න එපා කියන අය අද මේ රටේ ඉන්නවා. පින්කම් කරන්න එපා කියන අය ඕන තරම් ඉන්නවා. සිල් රකින්න එපා කියන උදවිය ඕන තරම් ඉන්නවා. මේ හැම එකක්ම වැටෙන්නේ මොකකටද? මිත්‍යා දෘෂ්ටියටයි වැටෙන්නේ. මේකත් ඇවිල්ලා පින්නන්නේ දසවත්තුක ওই කාරණා නැත්තම් එයා ඒවා පිළිගන්නවා නම් ඒක දසවත්තුක සම්මාදිට්ඨියයි. ඊළඟට පින්වත්නි විස්තර කරනවා අත්ති සත්තා ඕපපාතිකා ඉබේ පහළන සත්තු ඉන්නවා. ඒ කියන්නේ දෙවිය ලෝකවල දෙවියන්, പ്രേත ලෝකවල പ്രേතයන් ඉබේ පහළ වෙන අය. දැන් සමහර අයට එහෙම විශ්වාසයක් නැහැ. ඕපපාතික සත්තු ඉන්නවා කියලා විශ්වාසයක් නැහැ. කොහොමද ඔප්පු කරන්නේ? විද්‍යාඥයෝ හොයාගෙන තියනවාද? කොහොමද කියන්නේ ඕවා? දැන් මිනිස්සු තර්ක කරන්නේ ඕවා වගේ කාරණා වලට. මෙන්න මේක තමයි පින්වත්නි මේ කාරණා 10 ගැනවත් විශ්වාසය නැත්තක්. ඊළඟට පින්වත්නි අත්ති සුකට දුක්ඛටානම් කම්මානම් පලං විපාක. අපි හොඳ දෙයක් කළොත් ඒකේ හොඳ විපාක තියෙනවා. නරක දෙයක් කළොත් නරක විපාක ලැබෙනවා කියන මේ කරන හොඳ නරක කුසල අකුසල කර්මවල සමහර අය විශ්වාසයක් නැහැ. ඒ නිසානේ ඕනම දෙයක් කරලා සමාව ගත්තොත් සමාව ලැබෙනවා කියන්නේ. ඕනෑම පව්කමක් කරලා සමාව ගත්තොත් සමාව ලැබෙනවා. ඇයි කුසල අකුසල් කරොත් ඒකේ අකුසල විපාකේ Tamanට ලැබෙනවා කියලා විශ්වාසයක් නැහැ. පරලෝක ගැන විශ්වාසයක් නැහැ. අන්න ඒක පින්වත්නි බලවත් වූ මිත්‍යා දෘෂ්ටි කියන ගොඩට වැටෙනවා. ඒ වගේම තමයි පින්වත්නි අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මා පටිපන්නා. ඒ කියන්නේ මේ ලෝකයේ ඉන්නවා Taman විසින්ම ධර්මය අවබෝධ කරගෙන සත්වයාට කියලා දෙන බුදුරු ලෝකේ පහළ වෙනවා කියන විශ්වාසය මිනිස්සුන්ට තියෙන්නට ඕනේ. පින්වත්නි මේක ඇවිල්ලා අර කියන දෙසටක් මිත්‍යා දෘෂ්ටි වලින් අයින් වෙලා ඊළඟට එන්න තියෙන්නේ මෙන්න මේ සම්මා දිට්ඨියට. ඔය කරුණු 10වත් මිනිස්සුන්ට නැත්තම් දැන් අද අපේ රටේ බෞද්ධ කියන බොහෝ දෙනෙකුට ඇතම් වෙලාවට ඔය කියන දසවත්තුක සම්මාදිට්ඨියවත් නැහැ. කොච්චර ඉන්නවද බෞද්ධ කියන අය ඉන්නවනේ දාන දෙන්න එපා කියන අය. බෞද්ධ කියන අය ඉන්නවනේ ඔය පින්කම් කරන්න එපා කියන අය කොච්චර ඉන්නවද? ඒ නිසා මේකත් නැත්තම් භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා එයා මිත්‍යා දෘෂ්ටික ගොඩට වැටෙන කෙනෙක්. හැබැයි මේ දේශනාවේ සඳහන් කරන්නේ මේක නෙමෙයි සම්මාදිට්ඨිය. මේකත් ඉක්මවලා ගිය එකක්. මොකද්ද? එයාට තියෙන්න ඕනේ හේතුඵල ධම පිළිබඳව තියෙන අවබෝධය. පටිච්ච සමුප්පාදයේ පිළිබඳ තියෙන අවබෝධය. එහෙම නැත්තම් පින්වත්නි චතුරාරි සත්‍ය ධර්මයේ පිළිබඳ තියෙන පැහැදිලි අවබෝධයක් එයාට තියෙන්නට ඕනේ. මෙන්න මේ යම්කිසි කෙනෙක් පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳ එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ චතුරාරි සත්‍ය ධර්මයේ විශ්වාස කරනවාද? මෙන්න මේ කියන දසවත්තුක සම්මාදිට්ඨි ඉක්මවලා ගිය සම්මාදිට්ඨියක් එයාට ඇති කරගන්න ඕනේ. ඒකට ඇති වෙන්නේ පින්වත්නි සෝවාන් තත්වයටපත් වෙච්ච කෙනෙකුටයි ඒ නියම සම්මාදිට්ඨියක් ඇති වෙන්නේ. හේතුව ඒ සෝවාන් වීමේදී තමයි කෙලෙස් ප්‍රහාණය වෙනකොට මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ අකුසල ධර්මයන් ප්‍රහාණය කරනවා. එතකොට ඒ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ සෝවාන් වීමේදී. එතකන් කෙනෙකුට මේ කියන ඕනෑම ලබ්ධියකට එළඹෙන්න පුළුවන්. දැන් එහෙම අවස්ථා ඇති වුණා කෙනෙක් නිතර කිව්වොත් ඕක කරන්න එපා, ඔය දන් දෙන්න එපා, පින්කම් කරන්න එපා, ඔය වැඩක් නැහැ කියලා නිතර කෙනෙකුට කියන්න සමහර වෙලාවට කෙනෙකුට හිතන්න පුළුවන් ඇත්ත තමයි ඔය කියන්නේ නිකන් මොකටද මේක කරන්නේ කියලා හිතිලා නවත්තන්න පුළුවන්. එහෙම නැති වෙයිද? ඕන තරම් ඉන්නවා. මොකද අපේ මිනිස්සු බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද නවත්තන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒක තමයි ස්වභාවය. මොකද මේක නවත්තන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක තමයි ලොකුම දේ. ඒ නිසා පින්වත්නි මෙන්න මේ දසවත්තුක සම්මාදිට්ඨියත් ඉක්මවලා ගිය දහමක් ගැන මෙතන කියන්නේ. එයා නියම සම්මාදිට්ඨියට එන්න නම් අඩුම තරමේ එයා සෝවාන් පුජ්‍යලෙක් බවටවත් වෙන්න ඕනේ. මොකද එයාට තියෙනවා ඉන්පස්සේ එයාගේ අදහස් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. වැරදි දෘෂ්ටියකට ඒක යන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මෙතන මතක් කරනවා පින්වත්නි ඒ කෙනෙකුට තියෙන්නට ඕනේ මේ හේතුඵල ධම පිළිබඳව හොඳ වැටහීමක්. මෙතන කියනවා පින්වත් මේ ධර්මයේ පිළිබඳවට එනකොට දසවත්තුක සම්මාදිට්ඨිය ඇති කරගන්නවා වගේම මේ ධර්මයේ වෙන් කරලා තියෙනවා කොටස් වලට නවංග සත්තු ශාසනය විදිහට. ඒ කියන්නේ කොටස් 9කට. මොනවද? සුත්ත, ගෙය්‍ය, ව්‍යාකරණ,
ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්බූත ධම්ම, වේදල්ල කියලා කොටස් 9කට වෙන් කරනවා. මේ සුත්ත කියලා කියන්නේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට යමක් සූත්‍ර කියන නමින් දේශන. දැන් අපි විවහාර කරන්නේ කරණීය මෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍රය. දැන් ඒවා සූත්‍ර කියන නමින් භාවිතා කරන ඒවා සූත්‍ර කියලා කියනවා. දැන් අපි කවදාවත් ධම්මපද සූත්‍රය කියලා කියන්නේ නැහැනේ. ධම්මපදයේ කියන්නේ ගාථා කියලා. අන්න ඒ වගේ සූත්‍ර විදිහට වෙන් වෙච්ච ඒවා තියෙනවා. ඒ වගේම ගාථා විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපුවා තියෙනවා. ඔය ධම්මපදයේ වගේ. ඒ වගේම උදාන කියලා කියන්නේ කෙනෙකුගේ සතුට ඇති වුනහම ඔය තේරි ගාථාවල තියෙන උදාන වාක්‍ය. ඒ වගේම ජාතක කතාව භාග්‍යතුන් වහන්සේගේ තියෙන උන්වහන්සේගේ ජාතක කතා දේශනා. අබ්බූත ධම්ම තියෙන. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනා තුළ ආශ්චර්යමත් අద్భుත කාරණා ඇතුළත් කරපු දේශනා තියෙනවා. මෙන්න මේ කියන කරුණු කාරණා පිළිබඳව කෙනෙකුට වැටහීමක් යම් පමණකින් හෝ තියෙන්නට ඕනේ. ඊට වඩා මෙතන අර්ථවත් වෙන්නේ මොකද්ද පින්වත්නි? කෙනෙකුට තියෙන්න ඕනේ කලින් මතක් කළා වගේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව එහෙම නැත්නම් හේතුඵල ධහම පිළිබඳව හොඳ විශ්වාසයක් වැටහීමක් අපිට තියෙන්න ඕනේ. ඒක තමයි සම්මා දිට්ඨියට ඇතුළත් වෙන්නේ. මෙන්න මේ කාරණයක් තිබුණොත් තමයි කෙනෙකුට නිවන් දකින්න ගමනට යන්න පුළුවන් වෙන්නේ. කෙනෙකුට ඔය කියන සම්මාදිට්ඨිය නැත්තම් ඊළඟට සම්මාදිට්ඨිය ඇති කරගෙන යා එන්නට ඕනේ මේ ධර්මයට. ඒ කියන්නේ මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි යමක් ඉගෙන ගන්නවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි මේ ධර්මයේ පැහැදිලි කර ගන්නවා. මේක අවබෝධ කරගන්න උත්සාහ කරනවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කතාවේදී පෙන්වන්නේ උන්වහන්සේ එක ගාතාවක් ඇසීම තුලින් ඒ ගාතාව ඇසීම මාත්‍රයෙන්ම සෝවාන් තත්ත්වයටපත් වෙනවා. ඒ උනේ මොකක් නිසාද? මේ සාංශාරික පුරුදු පුහුණු කරගෙන ගියා. මේ ධර්මයේ හොඳට ප්‍රගුණ කරගෙන ගියා. එහෙම නැතුව ගාථා ගොඩාක් ඉගෙනගෙන ගියේ නැහැ. මුළු ත්‍රිපිටකයම වෙනකොට දැනගෙන හිටියේ නැහැ. නමුත් කලින් ජීවිතවල මේ ධර්මයේ පුරුදු පුහුණු කරපු නිසා තමයි ඒක ගාතාවක් ඇහිම තුළදී නිවන් දකින්න තරම් පුළුවන්කම ලැබුණේ. ඒ නිසා පින්වත්නි මේ ධර්මයේ ඇහිම, ඒ වගේ මේ සූත්‍ර දේශනා කියවීම, මේක ශ්‍රවණය කිරීම කවදාවත් අපතේ යන දෙයක් නෙමෙයි. දැන් බලන්න පින්වත්නි මේ අපේ රටේ ධර්මයේ අහන අය ඉන්නවා. නමුත් හරි අඩුයි. බලන්න ඔය ඇත්ත මලගෙදරකට ගිහිල්ලා. මලගෙදරකට ගියාම කාන්තාව ටික තමයි බණ අහන්න එන්නේ. පිරිමිසික සේරම ඉන්නේ එළියේ. කවදාවත් එන්නේ නැහැනේ බණ අහන්න. එළියේ ඒ කට්ටිය වෙන කතා. ඉතින් මේවා තමයි අපි ඒ කියන්නේ මේ මලගේක් අවස්ථාවේදී තමයි කෙනෙකුට මේ බණක් අහන්න දුකක් ඇති වෙච්ච වෙලාවේ තමන්ගේ මලගෙදරලා මේ වෙලාවෙත් බණ අහන්න පුළුවන් වෙලාව. නමුත් අපේ අය මොකද කරන්නේ? ඒ වෙලාවෙත් පිරිමි ටික සේරම එළියේ ඉන්නවා. අර පොඩි ළමයි ටිකයි අම්මලා ටිකයි ඇතුළින් තියන අනිත් අය වෙන වැඩවල ඉන්නවා. දැන් මේකෙන් මොකද වෙන්නේ? මේ වටිනා දහම ඕන්ට නොලැබී යනවා. මේක අහන්නේ නැහැ, ශ්‍රවණය කරන්නේ නැහැ. ඒ නිසා මේකේ වටිනාකම නොදන්නාකම නිසා ලොකු අභාග්‍යයක් ඇති කරගන්නවා. ඊළඟට පින්වත්නි මෙතන මතක් කරනවා ඒ තිබුණත් නිවන් දකින්න ඒකත් ප්‍රමාණවත් නැහැ. එයාට තියෙන්නට ඕනේ පින්වත්නි මොකද්ද? කම්මස්සකතා ඥානෙ තියෙන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි කම්මස්සකතා ඥානය කියලා කියන්නේ පින්වත්නි මේ මම මේ පින්කම් කළොත් මේක මට යහපත පිණිස පවතිනවා කියන විශ්වාසය. මම ඒ අර කලින් කිව්වාගේ අත්ති සුකට දුක්කට අනං කම්මානම් පලං එක මම හොඳක් කළොත් ඒක විපාක මට තියෙනවා. මම නරක කළොත් ඒක විපාක තියෙනවා. ඒකටයි කම්මස්සකතා ඥානය කියන්නේ. ඒක කෙනෙකුට තියෙන්නට ඕනේ. එතනින් එහාටත් ගිය ඥානයක් තියෙන්න ඕනේ පින්වත්නි. ඒ මොකද්ද? සත්‍යානුලෝමික ඥානෙ, අභිඥා ඥානෙ, සමාපatti ඥානෙ කියන මේ සමාපatti උපදවා ගැනීම දක්වා කෙලෙස් ප්‍රහීන කිරීම දක්වා ඇති කරගන්නා වූ නුවණක් මේ ශාසනය තුල ඇති කරගන්න පුළුවන්. ඒක ඇති කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඒ තුලින් තමයි නිවන් දැකීම කියන කාරණය අවබෝධ කරන්න පුළුවන්කම තියෙන. ඒ නිසා එහෙම නැත්නම් දැන් බලන්න දන් දීමෙන් පමණක් නිවන් දකින්න බෑ. සීලෙන් පමණක්ම මේ ධර්මය අවබෝධ කරන්න බෑ. චතුරාර්ය සත්‍ය ධර්මය. එහෙම ඒ කියන්නේ නිවන අවබෝධ කරන්න පුළුවන් කමක් නෑ. ඇසූ පමණින් මේ කාරණේ සිද්ධ වෙන්නේ නෑ. ඒකයි මෙතන මාගන්ධියට පැහැදිලි කරන්නේ මේ කියන කරුණු ජීවිතයේදී පුරුදු පුහුණු කරන්න ඕන කියන කාරණයක් විදිහට. ඊළඟට පින්වත්නි විස්තර කරනවා ඒ විතරක් නෙවෙයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පුරුදු කරන්න ඕන. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ පින්වත්නි මේ
යම් සීලයක් රකින්නවා නම් ඒ සීලයෙන් නිසා එයා අපාය ආදී දුක්ඛිත ස්ථාන වල උප්පත්ති ලබන්නේ නැතුව ඒකෙන් බේරෙන නිසා කියනවා පාති මොක්ක කියලා. අපාය ආදී දුක්ඛිත ස්ථානෙන් බේරෙන නිසා. දැන් ගිහි ජීවිතයේදී රකින්න පංචශීලය එයාට ප්‍රාතිමෝක්ෂ සංවරයක්. එයා යම්කිසි අටසීල් සමාදන් අෂ්ටාංග සීලය රකින්නවා නම් ඒක එයාට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක්. යම්කිසි කෙනෙක් පොහොය දවස්වල දසසීල් සමාදන් වෙලා ඒක රකින්නවා නම් ඒක ඒ ජීනාගේ ජීවිතේට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක්. ඒ නිසා ඒ සීලෙන් කරන්නේ යම්කිසි කෙනෙක් දුගතිගාමී වෙන්න තියෙනවා නම් ඒ දුගතිගාමී වීමෙන් වළක්වන නිසා ඒකට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවරය කියලා. ඒ නිසා එතනින් දැනගන්න පින්වත්නි දන් දීමෙන් දුගතියට යන එක නතර වෙන්නේ නැහැ. දන් දුන්න දැන් අපේ අය දන් දෙනවනේ හරියට අපේ අය දන් දීලා හිතනවා මේ දුගති යන එකෙන් නතර වෙයි කියලා. නමුත් පින්වත්නි දන් දුන්නු අය ඕන තරම් දුගතිගාමී වෙලා තියෙනවා. ඒ නිසා දානෙන් විතරක් දුගතිගාමී වෙන්න නතර නැහැ. දැන් මෙතන පෙන්නනවා සිල් රැකීමෙන් තමයි දුගතිගාමී නතර වෙන්නේ. ඒ නිසා අපි පුරුදු කරන්න ඕනේ පින්වත්නි සීලයක්. සීලයක් පුරුදු කරන්න. දැන් ඒකනේ පින්වත්නි දැන් සමහර සත්තු ඉන්නවා තිරිසන් ලෝකේ තිරිසන් සත්තු ඉන්නවා මිනිස්යන්ට වඩා හොඳට සැලකිලි තියෙනවා. මිනිස්යන්ට වඩා වන්දනා කරන පුද පූජා කරන සත්තු ඉන්නවා. දැන් දළදා මාලිගාවේ කරඬුව වඩම කරපු ඇතාට මිනිස්සු අදටත් සත්කාර කරනවා, දකින්නවා, බලනවා තිරිසන් සතෙක් වෙලා. මිනිස්සෙකුට එහෙම සැලකිල්ලක් නැහැ. සමහර ගෙවල් වල ඉන්න බල්ලන්ට ගත්තොත් එහෙම මිනිස්සුන්ට වඩා සැලකිලි තියෙනවා. නමුත් තිරිසන් ලෝකෙ උප්පත්ති ලැබලා ඉන්නේ. හේතුව මොකද්ද? දන් දීලා නිසා තිරිසන් වුණත් බල්ලට වුණත් හොඳට සැප ලැබෙනවා. නමුත් සිල් රැකපු නැති නිසා තිරිසන් ලෝකෙ උප්පත්ති ලැබුවා. තිරිසන් ලෝකෙ. ඒ නිසා පින්වත්නි සීලෙන් මොකද්ද කරන්නේ? මෙන්න මේ සුගතියකට යන්න අවශ්‍ය කරන මාර්ග සලසලා දෙන්නේ සීලෙන්. ඒ නිසා සීලයත් අපිට තියෙන්නට ඕන කාරණයක්. ඊළඟට පින්වත්නි පෙන්වම් කරනවා ඒ සීලය දියුණු කරගන්න කෙනා ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය දියුණු කරලා ඒ කෙනා මේ ශාසනය පැවිදි වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ පැවිදි වෙච්ච කෙනා ආරක්ෂා කරනවා කියන පින්වත්නි මේ තෙලස් දුතාංග. දුතාංග කියලා කියන්නේ පින්වත්නි මේ කෙලස් තවන ස්වභාවයට තමයි දුතාංග කියලා කියන්නේ. මම මේ ඇත්තන්ගේ දැන ගැනීම පිණිස මේ කරුණු ටික මතක් කරන්නම් පින්වත්නි. ඒ තෙලස් දුතාංග කියලා කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා කෙලස් ප්‍රහාණය කිරීම කෙලස් තැවීම පිණිස. දැන් කෙලස් තවනවා කියලා පින්වත්නි කියන්නේ දැන් හොඳම දේ තමයි දැන් මේ අම්මලා බත් බඳින්න ගන්නවා කෙහෙල් කොලේ නේද? කෙහෙල් කොලේ අරගෙන දැන් අමු කොලේ බත් එක බැන්දොත් මේක ඉරෙනවා. හරියන්නේ නැහැ. ලිපට අල්ලලා මොකද්ද කරන්නේ? මේක තවනවා. අත තිය බල මේ කෙහෙල් කොලේ තවනවා. තවුවට පස්සේ මොකද්ද වෙන්නේ? මේකට ආයේ පණක් හම්බෙන්නේ නැහැ. මේක ආයේ කොච්චර වතුර දැම්මයි කියලාත් මේකට පණ එන්නේ නැහැ. අන්න තවනවා කියලා කියන්නේ කෙලස් තවනවා කියලා කියන්නේ නැවත උපදින් නැති වෙන විදිහටම මේ කෙලස් ප්‍රහාණය කරන්න උපකාර වෙනවා. මේක තමයි කෙලස් තැවීම කියලා කියන්නේ. එතකොට පින්වත්නි මේ කෙලස් තැවීමට උපකාර වෙනවා මේ දුතාංග. මොනවද දුතාංග කියලා කියන්නේ පින්වත්නි? සමාදන් වෙනවා භික්ෂුන් වහන්සේලා ආරාන් කෙනෙක් සමාදන් වෙනවා මේ පාංශකූලිකාංගය. තව එකක් තියෙනවා තෙචීවරකාංගය. ඊළඟට පිණ්ඩපාතිකාංගය, සපදානචාරිකාංගය, ඒකාසනිකාංගය, පත්තපිණ්ඩිකාංගය, ආරඤ්‍යකාංගය, රුක්ඛමූලිකාංගය, අබ්බෝකාසිකාංගය, සෝසාසනිකාංගය, නේසජ්ජිකාංගය කියලා මේ විස්තර වෙනවා. පාංශකූලිකාංගය කියලා කියන්නේ පින්වත්නි භික්ෂුන් වහන්සේලා ඉන්නවා මේ පාංශකූල සිවුරු විතරක් දරන පංශකූල සිවුරු. මොනවද මේ පංශකූලී කියලා කියන්නේ පින්වත්නි? පස් වගේ වේයංකාපු එහෙම නැත්නම් තුඹසක් බැඳපු තැන පස් කෙනෙක් පිළිකුල්ව දකින්නවා වගේ මේ භික්ෂුන් වහන්සේලාගේ සිවුර සකස් කරගන්න විදිහක් තියෙනවා. ඒ අය සිවුර සකස් කරගන්නේ එක්ක කවුරු හරි කොහේ හරි විසි කරපු රෙදි කෑල්ලක් ගෙනල්ලා. එහෙම නැත්නම් මලමිනියේ කොතල දාලා තියෙන ඕජස් බහපු කුණු වෙච්ච මලමිනියක තියෙන රෙදි කෑලි ගෙනල්ලා. එහෙම නැත්නම් දරුවන් ප්‍රසූත කරපු තැන්වල ගැබ්මල පිහදාලා විසි කරපු රෙදි එකතු කරලා. ඒ වගේම වේයෝ කාපු රෙදි කෑලි එකතු කරලා. ඒ වගේම රෙදි කෑලි එකතු කරලා තමන්ගේ සිවුර සකස් කරගන්නවා. මේක
මේක තමයි සකස් කරගන්න සිවුර. ඒකට කියනවා පාංශකූලිකාංගය කියලා. ඒ භික්ෂුව මුළු ජීවිතේම පාවිච්චි කරන්නේ ඒ සිවුර විතරයි. දැන් පින්වත්නි මලමිනියක ඔතලා තිබුච්ච රෙදි කෑල්ලක් ගෙනල්ලා ඇඟේ ඔතාගෙන පාවිච්චි කරනකොට අර ගැබ් මල හොදලා විසි කරලා දාපු රෙද්දකින් මහගත්ත සිවුරක් පාවිච්චි කරනකොට මේ ඇඳුම නිසා යම්කිසි මාන්නයක් යම්කිසි ආශාවක් ඇති වෙන්න ගියා නම් ඒ ආශාව ඇති වෙන්නේ නැහැ. අද මිනිස්සු ඇඳුම් නිසා කොච්චර මාන්නයක් ඇති කරගන්නවද? ඇඳුම් තෝරගන්න මිනිස්සු මොනතරම් යුද්ධයක් කරනවද නේද? ඇඳුම් තෝරගන්න ගිහිල්ලා මේ දවස් ගණන් තෝරනවනේ. ඇයි මේක තෝරගන්න බෑ. හේතුව මේකේ ඇති වෙන කෙලෙස්යන් ඕන් දන්නේ නැති නිසා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය බලන්න කොච්චරද කියලා. ඇඳුම නිසා යම්කිසි ක්ලේශයක් ඇති වෙනවද ඒක තවන්න ක්‍රමයක් පෙන්වනවා මේ දුතාංගවල. මෙන්න මේ විදිහේ සිවුරු පාවිච්චි කිරීම තුළ පාංශකූලිකාංගය තුළ ඇඳුම නිසා යම්කිසි ක්ලේශයක් ආශාවක් ඇති වෙනවද ඒක යාට ඇති වෙන එක ප්‍රහාණය වෙනවා. ඊළඟට පින්වත්නි තව එකක් තියෙනවා. ඒකට කියනවා මේ තෙචීවරකාංගය කියලා. මේ තුන් සිවුර විතරක් පරිහරණය කරනවා. සමහර ඇතැම් භික්ෂූන් වහන්සේලා ඉන්නවා තනිපට සිවුරත් දෙපට සිවුරත් අඳනයත් පමණයි මුළු ජීවිත කාලෙම පාවිච්චි කරන්නේ. ඒක ඊටාම හොඳ දෙයක්, ඊටාම සැහැල්ලු දෙයක්. දැන් ගෙදරක ගත්තොත් එහෙම මිනිස්සුන්ට දැන් ඇඳුමක් තෝරගන්න ගියොත් එහෙම කබඩ් අවුස්සලා ඇදලා හොයන්න ගියාම පුදුම යුද්ධයක් කරන්නේ. ඇයි මේ? තියෙනවා තෝරගන්න බෑ මොකක්ද අඳින්නේ කියලා. වැඩි. ඒ නිසා මිනිසුන්ට ආසාවලුත් වැඩි, ප්‍රශ්නත් වැඩි, මනසට නිදහසකුත් නැහැ. මෙන්න මේ කාරණා නිසා. නමුත් මේ ශාසනය තුල ඊටාම සරල බවක්, ඡාම් බවක් ඇති කරලා තියෙනවා. ඒ තුල මිනිස්සු මේ කෙලෙස් ප්‍රහාණය කිරීමේ ලොකු දෙයක් ඇති කරලා තියෙනවා. ඊළඟට පින්වත්නි පිණ්ඩපාතිකාංගයේ තුලත් පෙන්눔 කරන භාග්‍යවතුන් වහන්සේ යන්න කියනවා මේ භික්ෂුන් වහන්සේලා දිනපතා පිණ්ඩපාති කරනවා. ඒක සමාදන් වෙනවා. පිණ්ඩපාතෙන් විතරයි ජීවත් වෙන්නේ. වෙන කිසිම දෙයක් බාහිර අයගේ දානමාන බාරගන්නේ නැහැ. පිණ්ඩපාතෙන් විතරයි. ඊළඟට තව එකක් තියෙනවා. ගෙයින් ගෙට පිළිවෙලින් පිණ්ඩපාතේ කරගෙන ගිහිල්ලා ජීවත් වෙනවා. ඒක තමයි ආහාරය. තව එක දුතාංගයක් තියෙනවා පින්වත්නි. මොනම විදිහකටවත් නිදාගන්නේ නැහැ. නිදා ගැනීමක් කරන්නේ නැහැ. ඒ නිදා ගැනීම කියන එක හතර ඉරියව්වෙන් සැතපීම කියන එක අතහැරලා තියෙන්නේ. එයා මුළු ජීවිතේම ගත කරන්නේ ඉඳගෙන හිටගෙන ඇවිදිමින් කියන මේ තුන් ඉරියව්වෙන් විතරයි ජීවත් වෙන්නේ. නිදා ගන්න මොන හේතුවක් නිසාවත් ඒ විදිහේ අධික ලෙස වීරිය කරමින් මේ කෙලෙස් තවමින් නිවන් දකින්න උත්සාහවත් වෙන අය මේ ශාසනයේ ඉන්නවා. ඒ වගේම තමයි සමහර පිරිස් ඉන්නවා පින්වත්නි භික්ෂූන් වහන්සේලා සොහොන් වල ජීවත් වෙනවා. සොහොනේ ජීවත් වෙන්නේ ඇයි? මේ කෙලෙස් ප්‍රහාණය කරන උත්සාහයෙන්. ඒ වගේම තමයි තව එකක් තියෙනවා පින්වත්නි ගන්න දානේ වළඳනකොට ඒ දානේ මොන දේවල් හම්බුණත් එකම භාජනයක විතරයි පාත්‍රේ නම් පාත්‍රේ විතරයි පාවිච්චි කරන්න වෙන කෝප්ප පිඟන් හැඳි ගෑරප්පු කිසි දෙයක් පාවිච්චියක් නැහැ. පාත්‍රේ පමණයි වතුර බොන්නත් පාත්‍රේ, දන් වළඳන්නත් පාත්‍රේ, පළතුරු ටික ලැබුණත් ඒකත් පාත්‍රේ. දැන් අදටත් එහෙම ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නව නැතුව නෙමෙයි. ඉතින් මේ තුලින් මොකද්ද කරන්නේ? මේ කෙලෙස් දැඩි ලෙස තැවීමක් කරන්නේ. ඒ නිසා පින්වත්නි මෙන්න මේ කියන තෙලෙස් දුතාංග තුලනොත් භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා මේ ශාසනය තුල මෙන්න මේ කියන කරුණුත් එකතු කිරීමෙන් තමයි සම්මා දිට්ඨියට ඇවිල්ලා එයාට කෙලෙස් ප්‍රහීන කරලා නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් පින්වත්නි මේ දේශනාව තවත් අතිශයින් දීර්ඝයි. මම විස්තර කරේ ගාථා 2ක් 3ක් පමණයි. මේකේ ගාථා පින්වත්නි 10කට 12කට වඩා තියෙනවා මේ මාගන්ධි සූත්‍රේ. නමුත් ඔක්කොම කියන්න ගියොත් එකක්වත් හරියට කියා ගන්න බැරි නිසා තමයි මේ කෙටියෙන් ඔය ඇත්තන් මේ කාරණා ටික පැහැදිලි කරලා දුන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි උත්සාහ කළ යුත්තේ මේ ශාසනය කියන්නේ මොකද්ද? නිවන් දැකීම කියන්නේ මොකද්ද? අපි කොයි විදිහට ධර්මය අවබෝධ කරගන්න ඕනේ? අපි මොන විදිහටද කෙලෙස් ප්‍රහීන කරන්න ඕනේ කියන එක අපේ මනසට ඇතුල් කරගන්න මම හිතනවා මේක ප්‍රමාණවත් වෙයි කියලා. ඒ නිසා මේ මාගන්ධී බමුණට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරලා අවසානයේදී මාගන්ධී බමුණා උතුම් වූ අනාගාමී තත්ත්වයටපත් වෙනවා. අනාගාමී තත්ත්වෙට මේ මාගන්ධී බමුණත් බැමිණියත් අනාගාමී වෙනවා. පසු කාලින ශාසනයේ මහාන වෙලා සියලු කෙලෙස් ප්‍රහාණය කරලා උතුම් වූ අරහත්ත්වයේ සාක්ෂාත් කරගන්නවා. ඉතින් ඒ උතුම් අරහත්ත්වය අප හැම දිනාටමත් සාක්ෂාත් කරගන්නට මේ උතුම් ධර්මයේ
උපකාරයක් වේවා අප හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය කරා නම් යම් කිසි කෙනෙක් නිවෙස් වල ඉඳලා යම් කිසි ස්වාමින් වහන්සේලා යම් කිසි ඥාති පිරිසක් මේ ධර්ම ශ්‍රවණය කරා නම් ඒ ඔබ අප සෑම දිනාටම මේ උතුම් අමාමහ නිවනම සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා ඉන්ද්‍රලතා සන්ධ්‍යා මානෙල් දීපිකා සොහොයුරියන් දරණාගම කුසල ඥාන ස්වාමින් වහන්සේට හා මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ සියලුම ස්වාමින් වහන්සේලාගේ ශාසනික කටයුතු ඉදිරියටත් සාර්ථක කරගෙන යාමට හා උන්වහන්සේලාට සිත ප්‍රාර්ථනා කරන්නට. ඒ වගේම පානදුරිය අරිය ධම්ම ස්වාමින් වහන්සේටත් අපවත් වී වදාළ පරම පූජනීය ගුරු දේවෝත්තම මඩිහේ පඤ්ඤාසී මහානායක මාහිමිපාණන් වහන්සේටත් ගංගොඩල සෝමහාමුදුරන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 1992 පස්වෙනි මාසේ 16 වන දින වියෝ පියාණන් වන කරුණාදාස හා 1993 තුන්වෙනි මාසේ 31 වෙනි දින වියෝ එම මෑණියන් වූ නැඩ්ලින් නෝනාට පිම්පිනිසත් මීට මාස 3කට පෙර මියගිය ප්‍රේමතිලක සොහොයුරට පින් දෙන්නටත් ගුණදාස මහතාගේ දෙමාපිය දෙපළ වන ඊටින් සිඤ්ඤෝ සහ ඇස්ලින් නෝනා යන දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්න සහ සියලුම මියගිය ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. සුජීවත්ව සිටින ඉන්ද්‍රලතා මහත්මියගේ දරුමුණුබුරන් හා පවුලේ සැමට සුජීව පියතිලක මහතාගේ දරුවන් ඇතුළු පවුලේ සැමටත් සන්ධ්‍යා මානෙල් සහ දීපිකා මහත්මියගේ දරුමුණුබුරන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට ධර්මාභෝධය වේවා සියලු යහපත සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන අදහසින් අද දායකත්වයේ දරනවා. දායකත්වයේ දරන මේ පින්නතුන් බලාපොරොත්තු වෙන පරිදි ඉහත නම් සඳහන් කරන්නට යෙදුණු ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන ගෞරවනීය මහරගම ධර්මායතන වාසී ස්වාමින් වහන්සේලාටත් ධර්ම ශ්‍රවණය කළා වූ මේ හැම දිනාටමත් සියලු යහපත වේවා තුනුරුවන්ගේ ආශිර්වාද වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. නමින් මේ පරලෝසපත් සියලු ඥාතීනුත් අපවත් වී වදාළ ගෞරවනීය මහා සංඝරත්නයත් මේ පින් අනුමෝදන් වෙත්වා උතුම් වූ ධර්මාභෝධිම සලසා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප සෑම සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කළා වූ සෑම සියලු දෙනාටම හැකි ඉක්මනින් සසර දුක් කෙලවර කොට ලබන අමා මහ නිවන් සම්පත්ම සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.